අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. තුන්වන ජාතික නිදහස් දිනය අභිමානවත්ව සැමරෙයි. පාස්කු ප්‍රහාරයේ වගකයුත්තන්ට ගැලවීමක් නැහැ. නිදහස් දිනේ ජනපතිගෙන් සහතිකයක්. වගකියවිත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නෑ. ගාලුවරායේ කොටසකුත් පැවරීමට වරායාධිකාරිය සැරසෙන බවට වෘත්තීය සමිතිවලින් චෝදනා. ඊට අදාළ ලිපිය තමයි මේ. ඉන්දියාවේ සිට මෙහෙ වූ තවත් කුඩුජා වරමක සුළමුල හෙළිවෙයි. නිදහස්දා නැති කළ නිදහස. අර්බුද මැද්දේ ක්‍රිකට් නිලවරණයට දින නියම වෙයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. දවසේ පුවත වෙතයි මුලින්ම අවධානය. දවසේ පුවත. හැත්තෑතුන් වන ජාතික නිදහස් දිනය කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද අභිමානවත් ලෙස සැමරුණා. එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හා මහබැංකු කොල්ලේ වගකිවයුත්තන්ට නීතියෙන් ගැලවී යාමට ඉඩ නොතබන බවයි. දූෂණය හා නාස්තිය පිටුදැකීම වෙනුවෙන් රටපුරා සමාජ මතයක් ගොඩනැගීමට ජනතාවට ඇරයුම් කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. හැත්තෑ තුන්වැනි ජාතික නිදහස් දින උළෙල මෙවර පැවැත්වුණේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පැවැති මෙවර නිදහස් දින උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වීම විශේෂත්වයක්. මැති ඇමතිවරුන් රාජ්‍ය තාන්ත්‍රික නිලධහරින් විදේශ තානාපතිවරුන් මෙන්ම ආරක්ෂකංශ ප්‍රධානින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රසක් මෙවර නිදහස් දින උළෙලට එක්ව සිටියා. ජෙනරල් ශවේන්ද්‍ර සිල්ලා මැතිතුමා සහ නිදහස් උළෙලට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, කතානායක මහින්දයාපා අබේවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් එක් වුණේ ඉන් අනතුරුවයි. We are expecting the arrival of Honorable former President Maitripala Sirisena. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම මැතිනියගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. Honorable Prime Minister of Democratic Socialist Republic of Sri Lanka. 73 ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ එම මැතිනියගේ සම්ප්‍රාප්තිය සිදු වුණේ ඉන් අනතුරුවයි. The celebration of 73rd national independence. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමත් සමග නිදහස් සැමරුම් උත්සවය ආරම්භ වුණා. Now we witness escorting His Excellency the President to the special dais by the Chief of Defence Staff. අනතුරුව රට දැය වෙනුවෙන් දිවිපිදු විරුවන් සිහිපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණා. ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාර්ය සහ ආචාර්ය වැඩිමුර 21ක් පිරිනැමුණේ ඉන් අනතුරුවයි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා ජාතිය ඇමතුවා. අපේ රටේ ජාතික උරුමයන් පාරම්පරික සිරිත් විරිත් ජාතිකත්වය හා දේශාභිමානය බරපතල තර්ජනයකට මුහුණ දී තිබුණ අවස්ථාවක 69 ලක්ෂයකට අධික ජනතාව ජනාධිපතිවරයා වශයෙන් මා පත් කරගත්තේ දුර්වලව පැවති ජාතික ආරක්ෂාව තහවුරු කොට මව්බිම මුහුණ දී තිබුණු අභියෝගයන් ජය ගැනීම සඳහා නායකත්වය දෙන්නයි. මම සිංහල බෞද්ධ නායකයෙක්. ඒ ප්‍රකාශ කරන්නට මම කිසිවිටකත් මැලිවන්නේ නැහැ. මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුවයි. අපේ රටේ සෑම ආගමිකයෙකුටම සෑම ජාතිකයෙකුටම රටේ පවතින නීති රාමුව තුල එක හා සමාන නිදහස භුක්ති විඳීමේ අයිතිය තිබෙනවා. දේශීයත්වය අගයන රටේ ස්වෛරීත්වය සුරකින්න ජාතික නායකත්වයකට එරෙහිව ජාතිද්‍රෝහී බලවේග එක්වී කඳවුරු බැඳ ගැනීමත් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය බලවේග සාය පැතීමත් හැම විටම සිදු වෙනවා. මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් සෑම විටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා. සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරන අතර අපේ රටේ ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් යන ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි හැම විටම පෙනී සිටිනවා. පසුගිය කාලේ දේශපාලඥයින් විසින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ අධිකරණයට සිදු කළ ආකාරයේ බලපෑම් ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. මේ මහා අපරාධය සැලසුම් කළා එයට අනුබල දුන් වගකිය යුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුල හිස ඔසවන්නවටත් අපි ඉඩ දෙන්නේ නැහැ. රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැත යන ප්‍රතිපත්තිය නොවෙනස්ව පවතින අතර ලංකාවට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධා කිරීම සඳහා විවිධ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් ඉදිරිපත් කරන්නන්ගේ දේශපාලන යටි අරමුණු ජනතා විචාර බුද්ධියෙන් විමසා බලනු ඇතැයි අපි විශ්වාස කරනවා. වර්තමානයේ සෑම ස්තරයකදීම තීන්දුව තීරණ ගැනීමේ දුර්වලතාවයක් අපිට දකින්නට ලැබෙනවා. ඉතා සරල ආයතනික කටයුතු සම්බන්ධ තීරණවලදී පවා නිලධාරීන් විසින් තීරණ නොගෙන ඒවා අමාත්‍ය මණ්ඩලයට යොමු කරනු ලක්නට ලැබෙනවා. සෑම කාරණයකටම චක්‍රලේඛන උපදෙස් බලාපොරොත්තු වෙනවා. Tamanට තීරණ ගැනීමට හැකි සීමාව තුල වුවද තීරණ ගැනීමට පැකිලෙනවා. මේ తත්වය වෙනස් නොකරගතහොත් රට ඉදිරියට ගෙනියන්නට ඉතා දුෂ්කර වෙනවා. නිවැරදි තීන්දුවගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවයක් තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන නීති ප්‍රතිසංස්කරණය මේ වෙනටත් සකස් වෙමින් පවතිනවා. එනිසා සේවා සැපයීමේදී මහජනතාවට බාධාකාරී වන සීමාවන් සහ ක්‍රමවේදයන් ලිහිල් කර ගැනීමෙන් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙස වගකිය යුතු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. දූෂණය හා නාස්තිය රටක සංවර්ධනයට විශාල බාධාවක්. දූෂණයට සහ නාස්තියට වැරදිකරුවන් වන කිසිවෙකුට රජයක් වශයෙන් අපි ලිහිල් බවක් දක්වන්නේ නැහැ. වර්තමානයේ රාජ්‍ය අංශ තුල දූෂණය නතර කිරීමට විශාල බාධාවක් වී ඇත්තේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනතාවත් මේවාට වක්‍රාකාරව සහාය ලබා දීමයි. එනිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දූෂණයට ඍජුව හෝ වක්‍රව සහාය නොදක්වන ලෙස. දූෂණය හා නාස්තිය නැති කිරීමට රට පුරා සමාජ මතයක් නිර්මාණය කරන්න එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනය කරනවා. මා ජනාධිපති කරවීම සඳහා Taman වෙහෙස වූ බව විවිධ පාර්ශව ප්‍රකාශ කරනවා. එය සත්‍යයක් විය හැකියි. සමාජයේ සෑම පැතිකඩක්ම නියෝජනය කරන ජනතාව මාවට රොක් වී මට සහාය දුන්නා. මා විශ්වාස කරනවා බහුතරයක් එසේ කළේ පෞද්ගලික වාසිතකා නොව රට වෙනුවෙන් සේවයක් මගෙන් බලාපොරොත්තු වූ නිසයි කියා. එසේ අවංක චේතනාවෙන් මට සහාය දුන් ජනතාවගේ පොදු අපේක්ෂාවන් ඉටු කරන්නට මම හැම විටම කටයුතු කරනවා. නමුත් පෞද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමයි පටු චේතනාවෙන් මට සහාය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිතකර තීන්දුව ගන්නට මම කිසිවිටකත් සූදානම් නැහැ. අද අපට අවශ්‍ය වන්නේ රටට ආදරය කරන සමාජයට වැඩදායි විවේචනය පසකලා ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබා දෙන ධනාත්මක පුරවැසියන්ගේ ආශිර්වාදය හා සහායයි. ඒ නිසා ධනාත්මක ආකල්ප සහිතව ඔබේත් මගේ දූපුතුන්ගේ අනාගතය ගොඩනැගීම සඳහා අප සමග එකතු වෙන ලෙස මේ රටේ සියලු පුරවැසියන්ට මම යලිත් ආරාධනය කරනවා. ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට බාර දුන් වගකීම මම නොපිරිහෙලා ඉටු කරනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමෙන් අනතුරුව 73 වන ජාතික නිදහස් සමරු උළෙලේ ආචාර්ය පෙළපාලිය අභිමානවත් ලෙස ආරම්භ වුණා. මෙවර ආචාර්ය පෙළපාලියට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ආරක්ෂක අංශවල සමාජිකයින් 7066ක් එක්ව සිටියා. 73 වන නිදහස් සමරු උළෙලේ ආචාර්ය පෙළපාලියේ අනදෙන්නා ලෙස කටයුතු කළේ කලක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතායි. පෙර ගමන් රථයයි ශ්‍රී ලංකා යුද හමුදාව ආචාර්ය පෙළපාලියේ ප්‍රමුඛත්වය ගත්තා. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ගජබා රෙජිමේන්තුවේ ආචාර්යයි මේ කමාන්ඩෝ රෙජිමේන්තුව Joining in now is the Commando Regiment. ආචාර්ය විශේෂ බලකාය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය මේ රට වට බැඳි රන්වැට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආචාර්ය කලාකාරයයි. නාවික හමුදා සමූහ තූරවාද කණ්ඩායමේ රණහඬ මැද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආචාර්ය පෙළපාලියට එක් වෙද්දී ප්‍රහාරක සහ හෙලිකොප්ටර් යානා අහස් තලයේ සිට සිය ආචාර්ය පුද කළා. බලගණය ජනාධිපතිතුමන් වෙත ඔවුන්ගේ උත්තමාචාර්ය පුද කරමින් අභිමානවත් 73 වන ජාතික නිදහස් සමරු පෙළපාලියට මේ මෙරට ත්‍රිවිධ හමුදාවේ ප්‍රබල වෙඩි බලයකින් සමන්විත සන්නද්ධ රථ පෙළපාලියයි. මල්ටි බැරල් රොකට් ලොන්චර් අවි විශේෂ බලකා ප්‍රහාරක ධාවන පැති බලගණය ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකායද ආචාර්ය පෙළපාලියට සිය දායකත්වය මෙලෙස දැක්වුවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සම්මාන පෙළපාලියයි. සම්මානයෙන් පුදලද රණවිරුවන් නිදහස් සමරු දිනයට එක්ුණේ මෙලෙසින්. රටේ අනාගතය වෙනුවෙන් මව්බිම රැකි විරුවන් ආචාර්ය පෙළපාලිය අවසන් වුණේ ශ්‍රී ලංකයේ අනන්‍යතාවය විදහා දක්වන සමූහ සංස්කෘතික සංදර්ශනයකින්. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආචාර්ය වෙඩිමුර 25ක් ජාතිය වෙනුවෙන් පිරිනැමීම මෙවර සිදු කෙරුණේ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සිටයි. මෙලෙස නෞකාවක සිට ජාතිය වෙනුවෙන් ආචාර්ය වෙඩිමුර මෙවර පිරිනැම ඇත්තේ වසර 70කට පසුවයි. දවසේ පුවත කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. ජාති ආගම් ලෙස රටේ බෙදීම් ඇති කළේ වසර 50කට වැඩි කාලයක් රට පාලනය කළ දේශපාලඥයින් බවට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ජාතික නිදහස් සමරුවට සමගාමීව පැවති කතෝලික ආගමික වතාවත් වලින් අනතුරුව අදහස් දක්වමින්. මේ අතර නිදහස් දිනය වෙනුවෙන් ස්ථාන කිහිපයකදී සර්ව ආගමික වතාවත් සිදු කෙරුණා. හෙට අනිද්දා එනවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ එන යෝජනා 30ක යෝජනාවට එකඟ වුණ අපේ පහුගිය ආණ්ඩුව අපේ යුද විරුවන්ගේ රණවිරුවන්ගේ ඒ ඓතිහාසික කාර්යභාරය හැල්ලුවට ලක් කළා. ඒ අපි හෙලා දකින්න ඕනේ. ඒ නිසා අපි ආණ්ඩුවට බොහොම ආදරෙන් කියනවා. මේ වෙලාවේදී අර කවුන්ටර් ප්‍රොපෝසල් එකක් හැටියට අපි යුද අපරාධ බාරගෙන හරි බාරගන්න නැතුව හරි ඔවුන් කියන දේට එකඟ වෙලා අපේ රටේ ස්වාධීනත්වයේ පාවා නොදී ඒ වෙනුවට අපේ රජය කළ යුතු වන්නේ ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම. මේ අතර 73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් කතෝලික ආගමික වතාවත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේදී. ආයෝජන සඳහා කියමින් අපේ කඩොලාන තෙත්බිම් විනාශ කරමින් සිටිනවා. විදේශීය ආයෝජන කියලා දැන් ලංකාවට පිටරටවලින් කුණුත් ගේන තරමටම ලංකාව ලෝකේ කුණු කූඩයක් බවට සලකලා ගුණමකු සමහර ධනවතුන් මේ රට අපිරිසිදු කරමින් ජීවත් වෙනවා. රටේ පොදු සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්නට උත්සාහ කරන්නට බැහැ අපට. මේ රට ජාතිය, භාෂාව, ආගම යන පදනම මත බෙදිලා ඉවරයි. මේ බෙදීම් ඇති කළේ අවුරුදු 50ක් 60ක් පමණ කාලයක් තිස්සේ අපේම නායකයෝයි. ජාතීන් අතර මතුවලා තියෙන මේ විරසක වීම
අපි වහාම සුව කර ගන්නට කටයුතු කළ යුතුයි. එසේ නොකළොත් වැඩි කල් යන්නට මත්තෙන් ලබාගත්තු නිදහස නැති වෙලා මේ රට විදේශීය බලවේගවල අතකොළුවක් බවට පත්වෙනවා නොඅනුමානයි. පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිතුමාට බාර දීලායි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ පාස්කු කොමිසමේ ඔවුන්ගේ නිර්දේශ මොනවද කියලා රටට එළිදරව් කරයි කියලා. දෙවැනුව ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරයි කියලා. සූරිය වැව බල් සපු කළ ප්‍රදේශයේ දින 18ක් තිස්සේ සත්‍යග්‍රහයක නිරතව සිටින ගොවි සංවිධාන නියෝජිතීන් අද එම ස්ථානයේදීම ජාතික නිදහස් දිනය සැමරීමටත් එක් වුණා. සත්‍යග්‍රහයට සහාය පළ කිරීමට ගිය තවත් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතීන් පිරිසකට අතරමඟදී වන අලි තර්ජනයකට මුහුණ දීමටත් සිදු වුණා. හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නියෝජිතයින් සූරිය වැව වල්සපුගල වැව්තාවුල්ලේදී සත්‍යාග්‍රහයක් ආරම්භුවේ පසුගිය මාස 18 වැනිදායි. සත්‍යාග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක වුවද අදට යෙදී තිබෙන ජාතික නිදහස් දිනය සැමරීමටත් මෙම පිරිස අමතක කළේ නැහැ. මෙරටට නිදහස දිනාදීම වෙනුවෙන් දිවිපිදු විරුවන් සිහිපත් කර පැන් වැඩීමටද මෙම පිරිස පියවර ගත්තා. 2007 ඉඳලා කියනවා 30 සමාරාම ආසනයේ තියෙන වනාලි ප්‍රශ්නේ විසඳපියව් කියලා. ලියුම් ලිව්වා, ගිහිල්ලා කිව්වා. බීරියලින්ට වීණා ගැහුණා නම් ඒ බීරියලිය ස්වරූපය දිහා හරි බලලා මොකද්ද මේ කරන්නේ කියලා කං ගහනවා. අපි ආණ්ඩුවට බල කරන්නේ. බල අපිට මෙතෙන්ට ඇවිල්ලා පොරොන්දු වුණා මාසෙකින් වනජීවී කලාපය ගැසට් කරනවායි කියලා. හැබැයි ගැසට් කරන්නට පෙර අපිට නුඹලා ගැසට් කරන ඒරියා එක පිළිබඳව අපේ ගොවි සංවිධානය දැනුවත් කරන්න ඕන. වරායට වෙන් කර ගත්තනම් ඒක වෙන් කරගනින්. එයාපෝට් එකට ගත්තනම් ඒක වෙන් කරගනින්. අනිත් බින් මේ රක්ෂිත කලාපයේ ඉන්න අලි 466 දෙනාට වෙන් කරපියව් කියන පණිවිඩයයි අපි කියන්නේ. මේ අතර සත්‍යාග්‍රහය පැවැත්වෙන ස්ථානය ආසන්නයේ පිහිටි ගෙවත්තකට අද දිනේත් වන අලියෙකු පැමිණ සිටියේ මේ අයුරින්. එහාට යන්න ගන්න. එම සත්‍යාග්‍රහය පැවැත්වෙන ස්ථානය වෙත යමින් සිටි තවත් ගොවි සංවිධාන නියෝජිතින් පිරිසක් පසුපස වන අලියෙකු හඹා ආ ආකාරයයි මේ. ආයිත් බලගින්න ආයිත් බලගින්න. මේට වසර 73කට පෙර මෙරට පළමු නිදහස් දිනයට සහභාගී වෙමින් නිදහසේ පියා අතින් තිලින ලද අපූර්ව පුද්ගලයෙක් පිළිබඳ අපට වාර්තා වුණා. අප ඔහු සමග කළ ඒ මතකයේ ආවර්ජනයයි මේ. සීගිරිය කලාපුරේ පදිංචි විශ්වකර්ම විදමහතා ලෙසින් කා අතරත් ප්‍රකට ඔහු නමින් ආර්.කේ. විජේරත්න. එවකට වයස අවුරුදු 8ක පුංචි කොළු ගැටයෙකු වූ විජේරත්න මහතාටද තමන්ගේ නිර්මාණයක් නිදහස් උත්සවයේදී අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීමට අවස්ථාව හිමි වෙනවා. 1948 මහා ලොකු උත්සවයකට සහභාගී වෙනවා. තාත්තා ප්‍රදර්ශනයකට බඩු හදනවා. ඉන්දියාවෙන් උත්සවයට එනවා සහභාගී වෙනවා. ආටෝල්බටි සාමි එනවා. ආගන්තුකයන්ට තෑගි දෙන්න මුවවලු තියෙන බස්ටන් හදනවා. එතකොට ඒ අතරේ මාත් කෝපි ලීයා. ඒ ලීයෙන් සිංහ ඔළුවක් තියෙන සැරෑටියක් මං හදනවා. ඒක අපේ අගමැතිතුමාට ප්‍රදානය කරන්නට හොඳම දෙයක්. මෙරට පළමු නිදහස් දින උළෙල සියසෙන්දුටු මතකය විජේරත්න මහතා වචනවලට පිරළුවේ මෙලෙසින්. ඔන්න උත්සවේ ශාලාවට අවඩියසෙනවට අරිංග කොඩිය උත්සන වෙලාවට මම මේ සැරෑටි ගිහිල්ලා ප්‍රදානය කරා. පුතා ජිල්බෝලක ගහන්න එපා. බීඩි කොට අහුලන්න එපා. හොඳ පුතෙක් වෙන්න කියලා මට දියසෙනක මහත්තයා මා ඔළුව අත ගෑවනේ. මම ඇන්නා වගේ අතට ඒක කියන්න බෑ. ඒක හුඟක් වටිනා දෙයක්. අර වේදනාව නැති වෙන්න දෙක හොදෝවා රුපියල් 50ක් අතට දුන්නා. රුපියල් 50යි මම මොනවද දන්නේ? දියසෙනක මහත්තයා ඇඳගෙන ඉන්න අර කොට කලිතුමයි කෝට් එක ඒ වාගේම සූට් එක මම මැච් කරුවා. රුපියල් 50ක් කියන්නේ ඊටාලේ සිසෙල්ලමක් එහෙම කියලා හිතන්න එපා අපේ අප්පෝ. පළමු නිදහස් උළෙලට කැපවී කටයුතු කළ 20 දෙනෙකු තෝරාගෙන ඔවුන් වෙනුවෙන් ඩී.එස්. සේනානායක මහතා ලබා දුන් ඇගයීම් සහතිකය විජේරත්න මහතා සතුව අදටත් ආරක්ෂිතව පවතිනවා. 49 මාර්තු මාසේ 25 තමයි මේ සහතිකේ නිකුත් කරලා තිබුණේ. ඒගොල්ලෝ රජවරු වාගේ. ඒගොල්ලන්ට අමතක වෙන්න මිනිත්තු නෙවෙයි.
තමන්ගේ රට ජාතිය සහ ආගම ගැන එදා උපන් දෑහිතකාමී හැඟීම අදටත් විජයරත්න මහතාගේ හදවතින් ගිලිහී නැහැ. අම්මා කියන්නේ රටට. රට ජාතිය ආගම ඔය තුන ශක්තිය තියෙනම් බලයේ ශක්තිය ගෞරවයෙන් මේ රට හදන්නට පුළුවන්. එකයි. IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර අභාව ප්‍රාප්ත වී තිබෙනවා. කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔහු IDH රෝහලට ඇතුළත් කෙරුණේ මීට දින 2කට පෙරයි. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයින් 355 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67000 සීමාවට ආසන්න වී තිබෙනවා. ගෙවුණු දින 5ක කාලය තුළ කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 1,39,914ක් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ගිනිගත් හේන අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතින් 14 දෙනෙකු හමු වී ඇති අතර මාස 3ක බිලින්දෙකුද ඒ අතර වනවා. වටවල ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයින් වූ අදාළ ආසාදිතයන් 14 දෙනා ආසාදිතින් බවට තහවුරු වී ඇත්තේ ස්වයං නිරෝධයන්ට යොමු කර සිදු කළ PCR පරීක්ෂණවලින්. නව ආසාදිතින් 711 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 66409ක් දක්වා ඉහළ ගියා. ඔවුන් අතරින් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වන 236 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර 93 දෙනෙකු ගම්පහින් සහ තවත් 74 දෙනෙකු කුරුණෑගලින් වාර්තා වී තිබෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 1,21,000ක් පමණ නිරෝධායන කටයුතු සඳහා යොමු වන ලෙසට සෞඛ්‍ය බලධාරීන් නියෝග කර තිබෙනවා. මෙම නිරෝධායනය කර ඇති අයවලුන්ගෙන් වැඩිම පිරිසක් නිරෝධායනය කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ. ඔබ නිරෝධායනයට ලක් කර තිබෙනවා නම් ඔබේ නිවසේම රැඳී සිටින ලෙසට ඉල්ලා සිටිනවා. ඒ වගේම පිටස්තර පුද්ගලයින්ට නිරෝධායනය කළ නිවසකට පරිශ්‍රයකට ඇතුළු වීම සපුරා ආනම් වෙනවා. ආසාදිතින් 684 දෙනෙකු අද දිනේදී සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 60,000 ඉක්මවා ගියා. අපි සුව කළා ගෙදර යාවන ප්‍රතිශතය වැඩි කර ගැනීම හරහා තමයි පද්ධතිය මේ රැකගෙන තියෙන බින්දෙන්නේ නැති වෙන්නේ. නමුත් අනාගතයේදී මේ තත්ත්වය රැකගෙන යන්න පුළුවන්ද? මරණ ගාන, රෝගීන් ගාන, සුව කළා ගෙදර යවන ගාන මේ සීමාව තුලම තියාගන්න පුළුවන්ද? අපි හැමතිස්සෙම පුරුදු වෙලා තිනවා ජනතාවට ඇඟිල්ල දික් කරන්න, ජනතාව මෙහෙම හැසිරෙන්නේ නැහැයි කියන්නේ, ජනතාව වගකීම් විරහිතයි කියලා කියන්නේ. නමුත් ඊට කලින් අපේ පැත්තෙන් ඉතුවිය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අවදානම sannivedanaya කියන්නේ. මේ අතර වලස්මුල්ල, දේවාලපොළ, මීගම යන ප්‍රදේශවලින් වාර්තා වූ මරණ 4ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 332ක් දක්වා ඉහළ ගියා. මෙරට කොවිඩ් වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වූ පළමු වෛද්‍යවරයා ලෙස වෛද්‍ය ගයාන් දන්තනාරායන මෙලොව හැරගියේ මීට දින කිහිපයකට පෙරයි. වෛද්‍ය ගයාන්ගේ වියෝවෙන් වේදනාවට පත් වූ සිත සුවපත් කරගන්නට අදටත් ඔහුගේ පියාට හැකි වී නැහැ. තම ආදරණීය පුතුණුවන් ගැන ගයාන්ගේ පියාවන වෛද්‍ය ඩී.වයි. සරණතිලක මහතා හිරු ප්‍රවෘත්ති සමග සිය ශෝකය බෙදා හදා ගත්තේ මෙලෙසින්. දැන් ගයාන් ඇත්තටම කිව්වේ නැද්ද මොකද්ද ඇත්තටම උනේ? මට කිව්වේ නෑ. එයා කතා කරලා තිබුණා තියෙන MOH. MOH මැඩම් කියලා තියෙන ડોක්ටර් ගයාන් ඔයාලට කොවිඩ් පොසිටිව් නම් ඔයා කියලා ඇඩ්මිට් වෙන්න ඕන හොස්පිටල් එකේ. ඒ පාර පුතා කියලා තියෙනවා නෑ ડોක්ටර් මට තිබුණා වුණාට මට අමාරුවක් නෑ. මම තරුණයෙක් කෙනෙක්නේ. මට ගැටලුවක් නෑ. නමුත් මගේ අම්මයි තාත්තයි මට බලා ගන්න ඕන. මොකද ඒගොල්ලෝ හැදියා තියෙනවා. ඕන තියෙනවා. මම ගියොත් ඒකට බලා ගන්න කෙනෙක් නෑ. අම්මායි තාත්තවයි බලා ගැනීම තමයි මෙයාගේ ජීවිතයේ පරම අධිෂ්ඨානය වෙනවා තිබුණේ. තම දරුවාට අවශ්‍ය ප්‍රතිකාර අවසන් අවස්ථාවේ ලබා දීමට නොහැකි වීම ගැන ගයාන්ගේ පියා පැවසුවේ මෙවැන්නක්. පළවෙනිදා වුණගත් එක 10 වෙනිදා තමයි මෙයා තනියම වාහන ඩ්‍රයිව් කරගෙන තනියම ගිහිල්ලා පිටුනේ හොස්පිටල් එකට. ඉතින් කෙලින්ම ICU යවන්න තරම් හේතුව මෙයාට අතට තිබ්බ අමාරුවනේ. පුතාට දී ගන්න බෑ කියලා මෙයාව අවසන් මොහොතේ කරා පිටියේ යවුවා. ඒ එක්මෝ මැෂින් එකක් තියෙනවා කියලා. වෙනහැල වැඩ කරන්නේ නැති අවස්ථාවක ඒ මැෂින් එක කරා තමයි ඔක්සිජන් දෙන්නේ. ඒවලා ඒ දවස් 4ක් හෝ 5ක් ඉඳලා තමයි පුතා නැති වුනේ. අපි දන්නේ නැහැ කොයි මොහොතක කොයි කෙනාට අසාධ්‍ය වෙනවද කියලා. ප්‍රධාන ප්‍රතිකර්ම කරන තැන්වල අවශ්‍ය කරන සියලුම පහසුකම් සකස් වෙලා තියෙන්න අවශ්‍යයි. 100ක් මැරෙන්න තියෙන එකෙන් අපිට 10%ක් හෝ බේර ගන්න පුළුවන්කමක් තියෙන මැෂින් තියෙනවා. මුල් ඒරියාවේ මේ උපකරණ නැහැ. රාගම රෝහලේ නැහැ. කොළඹ මහ රෝහලේ මේ උපකරණ නැහැ. තියෙන්නේ LRH එකේ එකයි කරාපිට වෛද්‍ය විද්‍යාලය එකයි. මේ මැෂින් එක කෝටි කමාරක විතර වටිනාකම තමයි මැෂින් එකට කියන්නේ. සියලුම උපකරණ සමග. එතකොට මේකේ තියෙන වටිනාකම දැක්කේ නැද්ද කියන එක ගැටලුවක් මේ. මම ස්ථිර අධිෂ්ඨානයක් ගත්තා මම මේන පෙළ ගැහෙනවා කියලා. මොකද මේ පුතා වෙනුවෙන් මේ මැෂින් එක තව ගොඩක් මිනිස්සුන්ට අවශ්‍යයි. කොයි වෙලාවකවත් ඉඩ දෙන්න බෑ අහිංසක මිනිස්සුන්ට මැරෙන්න දෙන්න. රුපියල් කෝටියක් හොයා ගන්නවා කියන එක ඇච්ච දෙයක්ද? මිනිස්සුන්ගෙන් ආයාචනයක් දෙන්නේ මිනිස්සු සල්ලි දෙන්නේ නැද්ද?
ගාලුවරායේ උපායමාර්ගික වශයෙන් වැදගත් කොටසක් පුද්ගලික සමාගමකට පැවරීමේ සූදානමක් ඇතැයි වරාය වෘත්තීය සමිතිය අද චෝදනා කළා. ඔවුන් පවසන්නේ වරාය අධිකාරිය සතු අක්කර 6ක ඉඩම් ප්‍රමාණයක්ද පැවරීමට කටයුතු යොදා ඇති බවයි. මේ අතර වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩි දියුණු කිරීමේ කටයුතු වසර 2ක් තුළ අවසන් කරන බවයි. අපිට මේක අලුත් දෙයක් නෙමෙයි වරාය අධිකාරිය විසින් මේ නැගෙනහිර පර්යන්තය කරගෙන යාමට කටයුතු මෙතෙක් කල් කරලා තියෙන ඒ සැලසුම් සියල්ලම අපි ළඟ තියෙනවා. මුදල් හොයා ගැනීම ඒ වගේ දේවල් පිළිබඳව මේ වෙනකොට සාකච්ඡා අපි ආරම්භ කරලා කටයුතු කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් මේ නැගෙනහිර පර්යන්තයේ දෙවනි නැංගුරම් පොළ සෙකන්ඩ් බර්ත් එක 2022 මැද භාගයේ වෙනකොට ඒක නිම වෙන්න පුළුවන්. ඒත් එක්කම 2023 වෙන්න කලින් අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ නැගෙනහිර පර්යන්තය නිම කරලා එහි සමස්ත කටයුතු ක්‍රියාවට නංවන්න. ඇත්තටම දෙන්න හිටියේ බටහිරද නැගෙනහිර ඉස්සරහට දාගෙන. ඔව් බටහිර පර්යන්තය තමයි පිටස්තර කණ්ඩායම් සමග එකතු වෙලා හදන්න තිබුණේ. දැනට චීන සමාගම විසින් කරන දෙක තමයි ඒ පර්යන්ත තුනෙන් දෙකක් ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් ක්‍රමයට කරන්නත් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය විසින් කරන්නත් තමයි සැලසුම් තිබුණා. ගිය රජයෙන් කරපු පටලැවිලි නිසා මේ සියලු ප්‍රශ්න ඇති වුණේ. නැත්තම් මේ වෙනකොට නැගෙනහිර පර්යන්තය කරලා අවසానයි. සභාපතිතුමා කලින් කිව්වේ මුදල් නැහැ කියලා. නමුත් දැන් කියනවා අපිට කරන්න පුළුවන් කියලා. ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් මේක අපිට හදන්න බෑ. ඉන්දියාවේ 66% ප්‍රතිඅපනයන බහළු වෙළඳපොළ නැති වෙනවා නම් දැන් කොහොමද වරායට දීලා කරන්නේ? ඉතා පැහැදිලිව මේ ආණ්ඩුව බලයට පත් වෙනවා සමග ඔවුන්ගේ ප්‍රතිපත්ති බවට පත් වෙලා තියෙන පෙර ආණ්ඩු සේම විකිණීම සහ බදු දීම. ඒ අනුව අපිට දැන් මේ වෙනකොට වාර්තා වෙලා තිබෙනවා මේ නැගෙනහිර පර්යන්තයේ සටන ඇවිලෙන අතරතුරම ඔව් ගාලු වරායේ ඉතාමත්ම වටිනා අක්කර 6කුත් පර්චේස් 28ක් බිම් කඩක් පෞද්ගලික සමාගමකට පැවරීම සඳහා මේ වෙනකොට කටයුතු කරලා තිබෙනවා. ඊට අදාළ ලිපිය තමයි මේ විශේෂයෙන් ගාල්ල වරායේ මීටර 3ක් ගැඹුරු රුවල් යාත්‍රා අංගනයක් තිබෙනවා. ඒ අංගනයේ රුවල් යාත්‍රා 50ක පමණ ප්‍රමාණයක් ස්ථානගත කරන්න පුළුවන්. මෙන්න මේ වරාය අධිකාරිය සතු රුවල් යාත්‍රා අංගනය සහ ඒ අවට භූමියෙන් අක්කර 6යි පර්චේස් 28ක් තමයි පෞද්ගලික සමාගමක වෙත මේ වෙනකොට පැවරීම සඳහා ඊට අවශ්‍ය කටයුතු මේ වෙනකොට ලහිලහියේ සූදානම් වෙනවා. කහවත්ත උඩහුපේ වතුයායේ දරු පවුලක් නවාතැන්ගෙන සිටි පැල්පතක් එවත් කිරීමට කහවත්ත පොලිසිය කටයුතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවන් සිව් දෙනෙකු මෙහිදී අත්අඩංගුවටගත් බවයි. කහවත්ත උඩහුපේ වතුයායේ දරු පවුලක් පදිංචිව සිටි කුඩා නිවසක් පසුගියදා කඩා වැටී තිබෙනවා. ඒ අනුව එම දරු පවුල තාවකාලික මඩුවක් සකස් කරගෙන එම වතුයායේම වෙනත් ස්ථානයක නවාතැන් ගැනීමට ගොස් තිබුණේ මීට දින 2කට පෙරයි. කෙසේ වෙතත් හල්පේ වතුයායේ පාලනාධිකාරිය කහවත්ත පොලිසියට මෙය අනවසර ඉදිකිරීමක් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව පොලිසිය පැමිණ අදාළ පැල්පත කඩා ඉවත් කර තිබුණේ මෙලෙසින්. එහිදී අදාළ දරු පවුල හා ඔවුන්ගේ ඥාතීන් පොලිසියට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. පොලිසිය ප්‍රකාශ කළේ මෙම සිදුවීමේදී කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි. දැන් රටවටා හිරු. රටවටා හිරු. මෙවර ජාතික නිදහස් දිනය වර්ජනය කරන බව පැවසූ TNA ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ ආරම්භ කළ විරෝධතාව අද මඩකලපුව තාලංකුඩා ප්‍රදේශයෙන් ආරම්භ වී මුලතිව් දක්වා ගමන් කළා. ඉන්දියාවේ සැඟවී සිටිමින් මද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බව පැවසෙන ශිවා හෙවත් නන්දකුමාර් ශිවනන්දන්ගේ බිරිඳ ලෙස සැලකෙන කාන්තාවක් හෙරෝයින්ද සමග තලාහේන ජයමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 44 හැවිරිදි සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම වලින් පසු ශිවා නැමැත්තාගේ මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් කෝටි 5ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී ජීප් රථයක්, වෑන් රථ දෙකක් සහ මොටර් රථයක්ද සොයාගෙන තිබෙනවා. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න.
නැවතාම යමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.